මේකෙදි බලමු මේ බොඩි එකේ ෆ්ලුයිඩ් තියෙන විදියයි මේ ඉදීම හැදෙන එකයි ඒ ටික බලාගෙන යන්න කවර් කරගෙන යන්න. මුලින් බලමු මේ composition of the human body. මේ මොකක් හරි ඇහෙන්නේ නැති අවුලක් තියෙනවා නම් කියන්න හොඳේ. මේ බොඩි එකේ මුලින් composition එක ගත්තොත් එහෙම මුලින්ම මේ අපි ඇවරේජ් යං ඇඩල්ට් කෙනෙක් කියනවා කිලෝග්‍රෑම් 70ක් බර මේ එක්කෙනෙක්ට තමයි සාමාන්‍යයෙන් කියන්නේ මේ ඇවරේජ් යං ඇඩල්ට් කෙනෙක් කියලා. එයාගේ සාමාන්‍ය කිලෝග්‍රෑම් 70 කියන්නේ එයාගේ කොම්පොසිෂන් එක ගත්තොත් එහෙම ප්‍රෝටීන තියෙනවා ප්‍රෝටීන් ඇන් රිලේටඩ් සබ්ස්ටන්ස් තියෙනවා 118ක් මිනරල්ස් 107ක් තියෙනවා ෆැට් තියෙනවා 115ක් වෝටර් 160යි මේකෙදි අපි වෝටර් ගැන තමයි බලන්නේ මේකෙදි මතක තියාගන්න ඕන මේ දෙවෙනියට වැඩියම තියෙන එක ප්‍රෝටීන් ඇන් රිලේටඩ් සබ්ස්ටන්ස් ප්‍රෝටීන් ආශ්‍රිත ඒවායි ප්‍රෝටීනයි ග්ලයිකෝප්‍රෝටීන් මේ ලිපෝප්‍රෝටීන් ඒ ප්‍රෝටීන් එක අගින් යන ඒවායි ප්‍රෝටීනුයි 118ක් තියෙනවා. අය අඩුවෙන්ම තියෙන්නේ මිනරල්ස් 107යි කියලා මතක තියාගන්න ඕනේ. සමහරට MCQ වලට වගේ එන්න පුළුවන්. මේකෙදි වෝටර් ගැන තමයි අපි බලන්නේ දැන්. වෝටර් සාමාන්‍යයෙන් මේ ටෝටල් බොඩි වේට් එක තියෙනවා කියනවා ලීටර් 40ත් 45ත් අතර සාමාන්‍යයෙන් තියෙනවා. සාමාන්‍ය 42ක් වගේ තමයි කියන්නේ. ඔය අතර මේ පාර අතරේ තමයි තියෙන්නේ. දැන් ටෝටල් බොඩි වෝට් එක ගත්තොත් එහෙම මේ ටෝටල් බොඩි වෝට් එක මුලින්ම කොටස් තුනකට කඩනවා. කොටස් තුනකට කඩන්නේ එකක් ඉන්ට්‍රසෙලියුලර් ෆ්ලුයිඩ් එක, අනිත් එක එක්ස්ට්‍රාසෙලියුලර් ෆ්ලුයිඩ් එක, අනිත් එක ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් එක. මේකෙදි මේ වැඩිපුරම තියෙන්නේ ඉන්ට්‍රසෙලියුලර් ෆ්ලුයිඩ් එක. මේ ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් එක කියන එක ට්‍රාන්ස්සෙලියුලර් එක සාමාන්‍ය මේ අගයක් දීලා තිබ්බම නොගෙන හැකි තරම් වගේ තමයි කියන්නේ. ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් එකට නොගෙන හැකි තරම් වගේ තමයි කියන්නේ. මේක දැන් ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එක තියෙනවා කියනවා ටෝටල් බොඩි වෝට් එකෙන් 3න් 2ක් තියෙනවා. හරිද? ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එක කියන්නේ සෛල ඇතුලේ ඉන්ට්‍රා කියන්නේ සෛල ඇතුලේ තියෙන ෆ්ලුයිඩ් එක තමයි. ඒ කියන්නේ බොඩි එකේ ටෝටල් බොඩි වෝට් එකෙන් වැඩිපුරම තියෙන්නේ ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එක. එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් එක කියන්නේ සෛල අතර තියෙනවා. ඒ කියන්නේ සෛලෙන් පිට තියෙනවා. සෛලෙන් පිට තියෙන ඒවා තියෙනවා කියනවා ටෝටල් බොඩි වෝට් එකෙන් 3න් 2ක්. අනිත් එක ට්‍රාන්ස්සෙලියුලර් තුනෙන් එකක්. ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් එක කියන්නේ සාමාන්‍යයෙන් මේ ඒ එක ෆ්ලුයිඩ් වර්ග වලට කියන්නේ මේ CSF ඒ කියන්නේ සෙරෙබ්‍රෝ ස්පයිනල් ෆ්ලුයිඩ් ඒවා ජොයින්ට් වල ෆ්ලුයිඩ් සයිනෝවියර් ෆ්ලුයිඩ් I එකේ ඒකසියම් එකේ ෆ්ලුයිඩ් එක අන්න ඒ වගේ පොඩි පොඩි ෆ්ලුයිඩ් වලට තමයි මේ ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් එක කියන්නේ. ආයේ මේ GIT ට්‍රැකින් ස්රාව වෙන එක සික්‍රීෂන්ස් ඒවා මේ ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් එක යටතට අයිති වෙනවා. ආයේ මේ එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් එක කොටස් දෙකකට බෙදනවා ප්ලාස්මා එකයි ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එක කියලා. ප්ලාස්මා එක සාමාන්‍යයෙන් තියෙන බ්ලඩ් එකෙන් ප්ලාස්මා එක තියෙන. ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එක තියෙන්නේ මේ සෛලයක් වට කරගෙන සෛලයේ වටේට බවුන්ඩරිය ඒ කියන්නේ එළියේ බවුන්ඩරිය වගේ තියෙන ඒ ෆ්ලුයිඩ් එක තමයි ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එක. එතකොට මේ ප්ලාස්මා එකේ ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එකේ දෙකේම එකතුවට තමයි එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් එක කියලා කියන්නේ. අපි මේකේ මතක තියාගන්න ඕනේ මේ ටෝටල් බොඩි වෝට් එකේ කොටස් තුනක් තියෙනවා ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එකයි එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් එකයි ට්‍රාන්ස්සෙලුලර් ෆ්ලුයිඩ් එක. එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් එකේ කොටස් දෙකකට ගන්න ප්ලාස්මායි ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එක. කියන්නේ ප්ලාස්මා එකේ ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එකේ එකතුව තමයි එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් එක කියලා කියන්නේ. මේකේ ඊට පස්සේ chart එකක් තියෙනවා මෙන්න මේ chart එක මතක තියාගන්න ඕන මේ එක එක ෆ්ලුයිඩ් එකට එන අගයන් ටික. දැන් මේකේ අපි සාමාන්‍ය මිනිහෙක්ගේ අපි කියවනේ 40ත් 45ත් අතර වගේ ටෝටල් බොඩි වේට් එක තියෙනවා කියලා. ඒකෙන් සාමාන්‍ය 45යි කියලා හිතමු මිනිහෙක්ගේ ටෝටල් බොඩි වේට් එක 45යි. එතකොට අපේ මේ බොඩි වේට් එකෙන් 160ක් තියෙනවා ටෝටල් බොඩි වේට් එක. ඉතින් 100 බොඩි වේට් එකෙන් 160 ටෝටල් බොඩි වේට් එක කියනවා. ඒ කියන්නේ බොඩි වේට් එකෙන් 160ක් ඒකෙන් 100 නෙවෙයි 45ක් ලීටර් ටෝටල් බොඩි වේට් මේ බොඩි වේට් එක තියෙනවා. ඒකෙන් ඉස්සෙල්ලා කිව්වා මේක මේ ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් එක නොගෙන හැකි තරම් කියලානේ. තුනෙන් දෙකක් තියෙනවා කිව්වා. මොනවද ICF එක ඉන්ට්‍රාසෙලියුලර් ෆ්ලුයිඩ් එක. ඒ කියන්නේ තුනෙන් දෙකක් තියෙනවා කියන්නේ මේ ටෝටල් බොඩි වේට් එකෙන් තුනෙන් දෙකක් තියෙනවා ICF එක. ඒ කියන්නේ 140ක් තියෙනවා. මේකේ 160ක් තිබ්බනේ ටෝටල් බොඩි වේට් එක. මේකේ 140ක් තියෙනවා. අපි මේකේ අගයක් විතර ගත්තොත් ටෝටල් බොඩි වේට් එක 45යි කියලානේ. ඒකෙන් තුනෙන් දෙකකට බැලුවොත් එහෙම ලීටර් 30ක් වගේ තියෙනවා ICF එකේ. ඒත් එක මේ ECF එක එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් එකේ එතකොට තුනෙන්
එකක් තියෙන්න ඕනේ එක්ස්ට්‍රා සෙලුලර් ෆ්ලුයිඩ් එකෙන්. එතකොට බොඩි වෙයිට් එකෙන් 3න් එකක් කියන්නේ බොඩි වෙයිට් එකෙන් 100ට 20යි. මෙතන 160ක් වනේ පුල් එක. 120ක්ම බොඩි වෙයිට් එකෙන් තියෙන එක්ස්ට්‍රා සෙලුලර් ෆ්ලුයිඩ් එක. ඒ කියන්නේ ලීටර් තියෙනවා 15ක් වගේ. එතකොට මේකේ මතක තියාගන්න ඕනේ 3න් දෙකක් තියෙනවා කියන්නේ 45න් 30යි. ඒක ගාන හදලා උනත් ගන්න පුළුවන්. මේකේ 15යි. මේක මතක තියාගන්න ඕනේ මේ 160 160යි මේ 3න් දෙකක් ICF එකේ තියෙනවා 3න් එකක් ECF එකේ තියෙනවා කියන්නේ. එතකොට ECF එක කියන්නේ මේ අපි කිව්වා එක්ස්ට්‍රා ෆ්ලුයිඩ් එක කියන්නේ ප්ලාස්මා එකේ ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එකේ දෙකේම එකතුව. දැන් මේ එක්ස්ට්‍රා ෆ්ලුයිඩ් එකේ තියෙනවා කියවනේ 3න් එකක් ටෝටල් බොඩි වෙයිට් එකෙන්. එතකොට 3න් එකක් තියෙනවා කියන්නේ ටෝටල් බොඩි වෙයිට් එකෙන් 120ක් වෙනවා. එතන 120ෙන්ම තියෙනවා මේ 4න් 3ක් ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එකේ 4න් එකක් ප්ලාස්මා එකේ. එතකොට ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එකට එනවා මෙතන ලීටර් 15 ලීටර් ආසන්න වශයෙන් 4න් 3ක් බැලුවොත් ලීටර් 12ක් වගේ එනවා ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එකට. ඒ කියන්නේ බොඩි වෙයිට් එකෙන් 115ම තියෙනවා ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එක. එතකොට ඉතිරි වෙන්නේ ප්ලාස්මා එකනේ. ප්ලාස්මා එකට එතකොට එනවා ලීටර් 3ක් වගේ. ලීටර් 3 ඒ කියන්නේ 4න් එක්ස්ට්‍රා සෙලුලර් ෆ්ලුයිඩ් එකෙන් 4න් එකක් තියෙනවා ප්ලාස්මා එකේ. එතකොට ප්ලාස්මා එකට එනවා ලීටර් 3ක් බොඩි වෙයිට් එකෙන් 105ක් තියෙනවා ප්ලාස්මා එකේ. එතකොට මේක මතක තියාගන්න ඕන මේක මේ අගයන් ටික මතක තියාගන්න. 45 මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් 45 දෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නේ දෙන්න පුළුවන් 45යි කියලා මේ දෙන්න පුළුවන්. එතකොට මේකේ මේ 3න් දෙකක් ICF එකේ තියෙනවා 3න් එකක් ECF එකේ තියෙනවා කියලා මතක තියාගන්න. ඒකෙන් ECF එකෙන් 4න් 3ක් ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එකේ තියෙනවා කියලායි 4න් එකක් ප්ලාස්මා එකේ තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට අපිට අනිත් එක ගාන හදලා ගන්න පුළුවන් මේ භාග සංඛ්‍යා දාලා. එතකොට ආයේ ICF එකේ වැඩිපුරම තියෙනවා එක්ස්ට්‍රා ෆ්ලුයිඩ් එකට වඩා ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එක තමයි වැඩිපුරම තියෙන්නේ කියලා මතක තියාගන්න. මේකේ මේ මෙතන තියෙන්නේ මේක මේ ට්‍රාන්ස්සෙලුලර් ෆ්ලුයිඩ් එක. ට්‍රාන්ස්සෙලුලර් ෆ්ලුයිඩ් එක සාමාන්‍ය ගොඩාක් මේට සාපේක්ෂව ගොඩාක් පොඩි අගයවල තියෙන හින්දා ඒක ගන්න නැහැ. ඒකේ හැබැයි තියෙනවා මතක තියාගන්න ඕන මේ CSF එක සෙරිබ්‍රෝ ස්පයිනල් ෆ්ලුයිඩ් එක තියෙන්න පුළුවන්. මේ සික්‍රීෂන් ඉන් ගට් ඒ කියන්නේ GI මේ ගස්ට්‍රෝඉන්ටෙස්ටයිනල් ට්‍රැක්ට් එකේ සික්‍රීට් කරන ඒවා අයිති වෙනවා. සයිනෝවියල් ෆ්ලුයිඩ් ජොයින්ට් ෆ්ලුයිඩ් මේ අයිති වෙනවා. I එකේ ෆ්ලුයිඩ් ඒක්වසීම එක වගේ ඒ වගේ මේ තියෙන ෆ්ලුයිඩ් අයිති වෙන මේ ට්‍රාන්ස්සෙලුලර් ෆ්ලුයිඩ් එකට. ඒ ටික මතක තියාගන්න ඕන. මේ ස්පීඩ් වැඩි වගේ නම් කියන්න. ඊට පස්සේ මේ දැන් මේකේ තියෙනවා එක්ස්ට්‍රා ෆ්ලුයිඩ් එක ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එක කියලා දෙකක්. මේ ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එකයි එක්ස්ට්‍රා ෆ්ලුයිඩ් එකයි දෙක අතර තියෙනවා මේ සමතුලිතය. හැම වෙලාවෙම මේ දෙක අතර සමතුලිතයක් තියෙනවා. ඒ කියන්නේ සෛලයෙන් පිට තියෙන ෆ්ලුයිඩ් එකයි සෛලය ඇතුළේ තියෙන ෆ්ලුයිඩ් එක අතර සමතුලිතයක් තියෙනවා. එතකොට මේකේ 140ක් තියෙනවා කියන්නේ ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එක. ඒක මේ එක්ස්ට්‍රා ෆ්ලුයිඩ් එකත් එක්ක සමතුලිතයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එකේ ප්ලාස්මා එකේ දෙක එකතු වෙන්නේ එක්ස්ට්‍රා ෆ්ලුයිඩ් එකේ. එතකොට ඒ දෙක මේ සමතුලිතයක් තියෙනවා. මේ සමතුලිතය මේ වැදගත් වෙනවා. දැන් මේ එක්ස්ට්‍රා ෆ්ලුයිඩ් එක හරි ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එක හරි ඒ ෆ්ලුයිඩ් එකේ ප්‍රමාණය හරි වොලියුම් එක හරි මේ ඔස්මොලාරිටි එක හරි මොකක් හරි එකේ වෙනසක් වුණොත් ඒ විච්ච වෙනස වහගන්න මේ සමතුලිතයෙන් මේ ඒ අලුත් සමතුලිතයක් හදලා ඉවර වෙලා ඒ ගානට මේ නියම තත්ත්වය පවත්වා ගන්න මේ සමතුලිතය ටික වැදගත් වෙනවා. මේක මතක තියාගන්න ඕනේ මේ දෙක අතර අනිවාර්යෙන් සමතුලිතයක් තියෙනවා. ආයේ මේ ප්ලාස්මා එකේ තියෙන සාමාන්‍ය ප්ලාස්මා එක කියන්නේ බ්ලඩ් එකේ ප්ලාස්මා එකනේ. බ්ලඩ් එකෙන් මේ එළියට යන්න පුළුවන් මේ ලං වලිමුයි ස්කින් එකෙමුයි කිඩ්නි වලිමුයි මේ ෆ්ලුයිඩ් එක එළියට යන්න පුළුවන්. ලං එකෙන් ජල වාෂ්ප විදියට යන්න ස්කින් එකේ දාඩිය විදියට යනවා. මේ කිඩ්නි එකේමත් අපි දැන් යූරින් හැදෙන්නේ මේ ප්ලාස්මා එකෙන් පිරලා එනවනේ. මේ ග්ලොමරියුලර් ෆිල්ට්‍රේෂන් එකෙන් පිරෙන ඒවානේ. කිඩ්නි එකෙන් ඒ වගේ ඒවායින් යන්න පුළුවන්. ඒතකොට මේක මතක තියාගන්න ඕනේ මේ දෙක අතර මේ සමතුලිතයක් තියෙනවා කියන එක තමයි මතක තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වොලියුම් වර්ග කියවනේ එක එක ටෝටල් බොඩි වෝටර් එක ECF ප්ලාස්මා ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එකේ වොලියුම් වර්ග අපිට මේ මෙෂර් කරගන්න පුළුවන් මනින්න පුළුවන්. ඒ හැම එකම මනින්න බෑ. මනින්න පුළුවන් ඉන්නේ 3යි. ඒ 3 මනින්න මේ ටෝටල් බොඩි වේට් මේ වෝටර් එක මනින්න පුළුවන්. ආය එක්ස්ට්‍රා සෙලුලර් ෆ්ලුයිඩ් එක මනින්න පුළුවන්. ප්ලාස්මා එක ඒ ප්ලාස්මා වොලියුම් එක මනින්න පුළුවන්.
මේ වොලියුම් තුන තමයි මෙෂර් කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ඒවා මෙෂර් කරන්න අමාරුයි. මේ ඒවා මෙෂර් කරන්නේ නැහැ. අපි ඒවා ගණන් හදලා තමයි ගන්නෙ. මේකේ ටෝටල් බොඩි වේට් මේ බොඩි වෝට් එකයි ECF එකයි ප්ලාස්මා එකයි මෙෂර් කරන්න පුළුවන්. ඒවා මෙෂර් කරන්නේ මෙන්න මේ ඩයලූෂන් ප්‍රින්සිපල් කියන එකෙන් තමයි. ඒ කරන විදිය ක්‍රමය ඕනේ මේකේ මතක තියාගන්න ඕනේ මේ මෙෂර් කරන විදිය තමයි ඩයලූෂන් ප්‍රින්සිපල් එක. මෙෂර් කරන්න පුළුවන් ඒවා තුනයි තියෙන්නේ. මේ ටෝටල් බොඩි වෝට් එකයි ECF එකයි ප්ලාස්මා වොලියුම් එකයි. ඒ තුන තමයි මෙෂර් කරන්න පුළුවන්. අනිත් ඒවා ටික මේ අපි ගණන් හදලා ගන්න. අපි ඉස්සෙල්ලා කියවනේ ටෝටල් බොඩි වෝට් එක කියන්නේ ECF එකේ ICF එකේ අර ට්‍රාන්ස්සෙලුලර් ෆ්ලුයිඩ් එකේ එකතුව කියලා. එතකොට ට්‍රාන්ස්සෙලුලර් ෆ්ලුයිඩ් එක කියන්නේ නොගනී හැකි තරම. ඒක අයින් කරනවා. එතකොට අපි මේ ටෝටල් බොඩි වෝට් එකයි ECF එකයි හොයාගන්න පුළුවන් මේක ඇසුරින්. ඒක හොයාගත්තට පස්සේ ICF එක හොයාගන්න පුළුවන්. මේ ටෝටල් බොඩි වෝට් එකෙන් ECF එක අඩු කරලා. ඒ වගේ ඉතුරු ඒවාත් එහෙම හොයාගන්න පුළුවන්. ඉස්සරහට තියෙන මේ ටික බලමු අපි. අපි එතකොට මේ කිව්වනේ අපි ගන්න මේ මෙතඩ් එක ඩයිලූෂන් ප්‍රින්සිපල් කියලා. ඒ ඩයිලූෂන් ප්‍රින්සිපල් එකට ගන්න සබ්ස්ටන්ස් එකේ තිබිය යුතු ලක්ෂණ වර්ග ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගොඩක් වෙලාවට ඒකට දාන වර්ණක වගේ ඒවා ඒ වගේ ලක්ෂණ මේ වර්ග ටිකක් තියෙනවා. ඒ ටික අපි බලා ගන්න ඕනේ. එක ලක්ෂණයක් තමයි මේ B non toxic. මේක ටොක්සික් වෙන්න බෑ. ඒ කියන්නේ අපි මේ ඇඟේ අපේ බොඩි එකේ තියෙන මේ වොලියුම් ෆ්ලුයිඩ් වොලියුම් එකන්නේ මේ මෙෂර් කරන්නේ. එතකොට අපි දැන් බොඩි එකට ඔක දාන්න එපයි. ඔය දාන සබ්ස්ටන්ස් එක ඇතුළට දාන්න ඕනේ. මෙෂර් කරන්න මේ බලාපොරොත්තු මෙෂර් කරන්න යොදා ගන්න ඒ සබ්ස්ටන්ස් එක. ඒක ටොක්සික් වෙන්න බෑ. අපේ ඇඟට ගිහින් වෙලා ලිවර් එකට හරි මොකට හાર્ට් එකට හරි මොකට හරි සෛල වලට හරි ටොක්සික් වෙන්න පුළුවන්. ඒවා ටොක්සික් වෙන්න බැරි වර්ණකයක් ඒ කියන්නේ සබ්ස්ටන්ස් එකක් තමයි දාන්න ඕනේ. ආය මේ ඒ සබ්ස්ටන්ස් දැන් අපි බලාගන්න මේ එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් එක කියමයිනේ. ඒ ෆ්ලුයිඩ් එක මයින් කම්පාර්ට්මන්ට් එකේ ඒ දාන සබ්ස්ටන්ස් එක හොඳට ඩිස්ට්‍රිබියුටඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳට පැතිරෙන්න පුළුවන් වෙනවා. හොඳට පැතිරෙන්න ඕනේ. අනිත් එක තමයි මේ දාන සබ්ස්ටන්ස් එක ඒ මේ කම්පාර්ට්මන්ට් එකේ තියෙන වෝටර් එකේ ඩිස්ට්‍රිබියුෂන් එකට එෆෙක්ට් එකක් වෙන්න බෑ. ඒ කියන්නේ මොකක් හරි සබ්ස්ටන්ස් එකක් දැම්මට පස්සේ මේ ඒ දැන් එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් එකට මොකක් හරි සබ්ස්ටන්ස් එකක් දැම්ම කියමු මේක මෙෂර් කරගන්න. එතකොට ඒකේ තියෙන වෝටර් ටික මේ ඒ පැතිරෙන්න එහා මෙහා යන්න මොකක් හරි බාධකයක් වගේ වෙනවා නම් ඒ දාව සබ්ස්ටන්ස් එක හින්දා මේ එහෙම වෙන්න බෑ. එතකොට අවුල්නේ එහෙම වෙන්නේ නැති සබ්ස්ටන්ස් එකක් තමයි ගන්න ඕනේ. අනිත් එක තමයි ඒ සබ්ස්ටන්ස් එක මේ මෙටබොලයිස් වෙන්න බෑ. ඒ කියන්නේ ප්‍රතික්‍රියා වෙන්න බෑ. එක්ක කැඩිලා යන්න බෑ. අලුතින් මේ මොකක් හරි දෙයක් හදන්න බෑ. ඒ කියන්නේ මෙටබොලයිස් වෙන්න බෑ. ඒ කියන්නේ වෙන චේන්ජ් වෙන්න බෑ. එක්ස්ක්‍රීට් අනිත් එක එක්ස්ක්‍රීටඩ් වෙන්න බෑ. ඒ කියන්නේ මේ අපි දාන සබ්ස්ටන්ස් එක යූරින් හරහා හරි මොකක් හරි මේ හරහා හරි එහෙම ගියොත් එක්ස්ක්‍රීට් වෙන්න බැරි එකක් දාන්න ඕනේ. අනිත් එක මේ සේරම තිබ්බට වැඩක් නැහැ. මේ ඒක දාන සබ්ස්ටන්ස් එක ඉඳලා ඒ අදාළ වොලියුම් එක මෙෂර් කරගන්න ලේසියෙන් ඊසිලි මෙෂර්ඩ් කරගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ. ඒක තමයි ටොක්සික් වෙන්න බෑ. අනිත් එක ඒ දාන සබ්ස්ටන්ස් එක කම්පාර්ට්මන්ට් එකේ හොඳට ඩිස්ට්‍රිබියුටඩ් වෙන්න. හොඳට පැතිරලා යන්න පුළුවන් වෙන්න එකක් වෙන්න ඕන. අනිත් එක තමයි ඒ දාන සබ්ස්ටන්ස් එකේ හින්දා ඒ කම්පාර්ට්මන්ට් එකේ තියෙන මේ වෝටර් එකේ ඩිස්ට්‍රිබියුෂන් එකට එෆෙක්ට් එකක් වෙන්න බෑ. වෝටර් වල චලනයට කිසි බාධාවක් වෙන්න බෑ. අනිත් එක මෙටබොලයිස් ඒ දාන සබ්ස්ටන්ස් එක මෙටබොලයිස් වෙන්න බෑ, චේන්ජ් වෙන්න බෑ, මේ එක්ස්ක්‍රීටඩ් වෙන්න බෑ. ආයේ දාන සබ්ස්ටන්ස් එක ඊසිලි මෙෂර්ඩ් ඒ කියන්නේ හොඳට මේ මෙෂර් කරගන්න පුළුවන් මැනගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. මේ වගේ ඒවා ගොඩක් වෙලාවට අහන්නේ වයිවා ඒ වගේ වයිවා එකට වගේ තමයි අහන්නේ. ඒසේ එහෙම එන්නේ ගොඩක්ම මේ ප්‍රින්සිපල් වල මේවා මේ ප්‍රින්සිපල්ස් මොනවද කියලා ඇහුවොත් මේ ටික තමයි කියන්න තියෙන වයිවා වගේ ඒවට තමයි ගොඩක්ම අහන්නේ. මේව මතක තියාගන්න දැන් ඉඳන්. ඊට පස්සේ මේ මෙෂර්මන්ට් දැන් එක කම්පාර්ට්මන්ට් මෙෂර් කරන සබ්ස්ටන්ස් මොනවද කියලා බලමු. ටෝටල් බොඩි වේට් එක මේ වෝට් එක මෙෂර්මන්ට් කරන්න පුළුවන් කෙනෙක් ටෝටල් බොඩි වෝට් එකයි ECF එකයි ප්ලාස්මා එකයි මෙෂර් කරන්න පුළුවන් කිව්වා. මේකේ ටෝටල් බොඩි වෝට් එක මෙෂර් කරන්නේ ගන්න සබ්ස්ටන්ස් මේ තමයි හේවි වෝට්. ඒ කියන්නේ D2 මේ D2O ගන්න පුළුවන් ආයෙ T2O ගන්න පුළුවන්. ආයෙ ට්‍රයිටියේට් ටයිමිඩින් ඒක ගන්නත් පුළුවන්. මේ මෙෂර් කරන්න ගන්න සබ්ස්ටන්ස් එකක් දෙයක් වගේ මතක තියාගත්තම ඇති. ඊට පස්සේ ECF එක මෙෂර් කරගන්න ගන්නේ ගොඩක්ම හොඳම එක තමයි most accurate එක තමයි මේ radioactive inulin. inulin මතක තියාගන්න ECF එක මේ මෙෂර් කරගන්න ගන්න හොඳම එක තමයි inulin. එහෙම නැත්නම් sodium thiosulfate ගන්නවා, mannitol ගන්න පුළුවන්. ආයෙ radioactive
ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් ඒ අයන වර්ග ගන්නත් පුළුවන් කියන මේ ECF මෙෂර් කරන. අය ප්ලාස්මා එක මෙෂර් කරගන්න ඊවන්ස් බ්ලූ කියන වර්ණයකින්. ඊවන්ස් බ්ලූ ඒක මතකද? ඊවන්ස් බ්ලූ තමයි ගොඩක්ම ගන්න ප්ලාස්මා එක මෙෂර් කරගන්න. ඒත් එක්ක මේ ඇල්බියුමින් ප්ලාස්මා ප්‍රෝටීන් මේ ප්ලාස්මා ප්‍රෝටීන් එක එක ඩයි වර්ග මේ එකට සෙට් කරලා බවුන්ඩ් කරලා මේ පුළුවන් සබ්ස්ටන්ස් එකක් විදියට හදලා මේක මෙෂර් කරන්න ගන්න. ඒ කියන්නේ මෙතන සීරම් ඇල්බියුමින් labeled with radioactive ID. ඒ කියන්නේ මේ සීරම් ඇල්බියුමින් කියන ප්ලාස්මා ප්‍රෝටීන් එක රේඩියෝඇක්ටිව් අයඩින් එක ඒ කියන්නේ අයඩින් එක එකතු කරලා මේ සබ්ස්ටන්ස් එකක් හදලා ප්ලාස්මා එක මෙෂර් කරන්න දානවා මේ සබ්ස්ටන්ස් එකක් විදියට. එතකොට මේකේ මෙන්න මේ එක එක කම්පාර්ට්මන්ට් මෙෂර් කරන්න ගන්න එක එක සබ්ස්ටන්ස් වර්ග මතක තියාගන්න ඕනේ. මේක දැන් ටෝටල් බොඩි වේට් එකේ අපිට මතක තියාගන්න D2O T2O ඒ ටික මතක තියාගන්න ඕනේ ලේසියම. ECF එකට අනිවාර්යයෙන් මේ ඉනියුලින් රේඩියෝ ඇක්ටිව් නැතත් ඉනියුලින් මතක තියාගන්න most accurate ඉනියුලින් මැනිටෝල් සෝඩියම් තයෝසල්ෆේට් ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් ඒ ටික ECF එකට මතක තියාගන්න. ප්ලාස්මා එකට අනිවාර්යෙන් ඊවන්ස් බ්ලූ ඒක තමයි ගොඩක් වෙලාවට ගන්න. ආය ඇල්බියුමින් වලට බන්ධපු මොනවා හරි මේ ඩයි වර්ගය. ඒ කියන්නේ අයඩින් තමයි ගොඩක්ම ගන්න. රේඩියෝ ඇක්ටිව් අයඩින්. ඊට පස්සේ තියෙනවා මේ ටික ආය මෙෂර් කරගන්න පුළුවන් මේ හැම එකම මෙෂර් කරගන්න පුළුවන් විදිය. සෝරි. මේකේ ටෝටල් බොඩි වේට් එක ඉස්සලා කිව්වා D2O T2O ආයෙ තව අලුත් එකක් තියෙනවා මේ ඇමයිනෝ පයිරින් කියන එක. ඒ වන ලොකුට මතක තියාගන්න ඕනේ මේ D2O T2O අනිවාර්යයෙන් මතක තියාගන්න. ඒත් ඉස්සරහ ICF එක අපිට මෙෂර් කරගන්න බෑ. ඒ වුණාට අපිට මෙෂර් කරන්න පුළුවන් ටෝටල් බොඩි වේට් එකයි ECF එකයි. ඒ නිසා මේ ටෝටල් බොඩි වේට් එකෙන් ECF අඩු කරාට පස්සේ ICF ගන්න පුළුවන් නිකම්ම. ඒක නිකන් ගාණක් හදලා ගන්නෙ. මේකේ හැබැයි ඉස්සලා කිව්ව මේ ටෝටල් බොඩි වේට් එක කියන්නේ ECF එකේ ICF එකේ ට්‍රාන්ස්සියුලර් ෆ්ලුයිඩ් එක එකතුව කරන්නේ. හැබැයි ට්‍රාන්ස්සියුලර් ෆ්ලුයිඩ් එක කියන්නේ ඉතාමත් කුඩා ගයක් හින්දා අනිත් ඒවාට සාපේක්ෂව ඒක නොගැනිය හැකි තරම් කියලා තමයි ගන්නෙ. ඒ හින්දා මේ දෙක අඩු කරාට පස්සේ ICF එක එකතුව ගන්න පුළුවන්. අගේ ගන්න පුළුවන්. ECF එක්ස්ට්‍රා ෆ්ලුයිඩ් එක මෙෂර් කරගන්න ඉස්සලා කිව්වා most accurate එක ඉනියොලින් ආය මැනිටෝල් සුක්‍රෝස් තව සුක්‍රෝස් තියෙනවා ආය රේඩියෝ ඇක්ටිව් ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් ප්ලාස්මා එකේ කිව්වා ඉස්සලා මේ ප්ලාස්මා ප්‍රෝටීන් වලට මේ බවුන්ඩ් කරපු ඩයි ඒ කියන්නේ ඇල්බිමින් වලට බවුන්ඩ් කරපු රේඩියෝ ඇක්ටිව් අයඩින් එහෙම නැත්නම් ඊවන්ස් බ්ලූ ගන්නත් පුළුවන්. හරිනේ. ඊට ඉස්සලා කිව්වා. ඊට පස්සේ අපි ගන්න පුළුවන් දැන් ප්ලාස්මා එක මෙෂර් කරගන්න පුළුවන් ප්ලාස්මා කියන්නේ බ්ලඩ් එකේ එකනේ. ප්ලාස්මා වොලියුම් එක හොයාගත්තට පස්සේ අපිට හොයාගන්න පුළුවන් ටෝටල් බ්ලඩ් වොලියුම් එක. මෙන්න මේ සමීකරණය. මේ ටෝටල් බ්ලඩ් වොලියුම් මේ ඊරිකැල් තියෙන සමානයි. ටෝටල් බ්ලඩ් වොලියුම් සමානයි මේ 100 වැඩි කිරීම ප්ලාස්මා වොලියුම් බෙදීම 100 රින හිමටොක්‍රිට්. මේ හිමටොක්‍රිට් එක අපිට මැනලා ගන්න පුළුවන් හිමටොක්‍රිට් එක දන්නවනේ. ඒ කියන්නේ මේ බ්ලඩ් වොලියුම් එක තියෙන මොකක් හරි වොලියුම් එක තියෙන බ්ලඩ් එකේ RBC ප්‍රමාණය හිමටොක්‍රිට් එක මැනලා ගන්න පුළුවන්. ඔය හිමටොක්‍රිට් එක මනින මීටරයකින් ඒක මැනලා ගන්න පුළුවන්. ඔය බ්ලඩ් පාඩමේදී කරා ඒ හිමටොක්‍රිට් එක මයින් එක. ඒකත් අපිට වෙනම ප්‍රැක්ටිකල් එකකින් මැනලා ගන්න පුළුවන්. ප්ලාස්මා වොලියුම් එකත් මේ තියෙන විදියට සීරම් ඇල්බියුමින් එක අයිඩින් දාලා හොයා ගන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේ ටෝටල් බ්ලඩ් වොලියුම් එක හොයා ගන්න පුළුවන් මේ සමීකරණයට ආදේශ කරලා. මේ සමීකරණ මතක තියාගන්න ඕනේ නැහැ. හැබැයි මේ සමහරවිට අපේ ඔස්පි එකට එහෙම අහලා තිබ්බා මට මතක විදියට මේ හිමටොක්‍රිට් එක හොයන්න. මේ වගේ අගයන් දීලා හිමටොක්‍රිට් එක හොයන්න අහලා තිබ්බා. මේ සමීකරණ මතක තියාගන්න එකත් හොඳයි හැබැයි. මේ වගේ අගයන් දීලා තිබ්බා. ඒකට හිමටොක්‍රිට් එක නිකම්ම හොයන්න තිබ්බේ. මේ සමීකරණ දාලා තමයි හොයාගන්නේ. හරිද? ඊට පස්සේ ආයෙ හොයාගන්න පුළුවන් අපිට රෙඩ් සෙල් වොලියුම්. රෙඩ් සෙල් වොලියුම් එක හොයාගන්න පුළුවන්. මේ ටෝටල් බ්ලඩ් වොලියුම් එකෙන් ප්ලාස්මා එක අඩු කරලා. ඒ කියන්නේ ටෝටල් බ්ලඩ් වොලියුම් එක කියන්නේ ප්ලාස්මා එකේ RBC ඒ කියන්නේ බ්ලඩ් එකේ මුළු බ්ලඩ් එකනේ බ්ලඩ් එකේ තියෙනවා RBC තියෙනවා මේ කියන්නේ රෙඩ් බ්ලඩ් සෙල්ස් තියෙනවා අනිත් ප්ලාස්මා. ඒතකොට මේ මුළු වොලියුම් එකෙම ටෝටල් බ්ලඩ් වොලියුම් එකෙන් ප්ලාස්මා එක අඩු කරාට පස්සේ අපිට නිකන් එනවා මේ රෙඩ් සෙල් වොලියුම් කියන එක. රෙඩ් සෙල් වොලියුම් එක අපිට හොයාගන්න පුළුවන් මේ දෙක අඩු කරාට පස්සේ. මේ පරීක්ෂණයකට දාන මේ RBC කියන මේ ටැග් කරනවා කියනවා ක්‍රෝමියම් 52 සමස්ථානිකයෙන්. ඒක නිකන් මතක තියාගන්න. එතකොට අර අපිට හරියටම දැනගන්න පුළුවන් හින්දා මොන RBC තියෙන එක ක්‍රෝමියම් 51 මේ සමස්ථානිකයෙන් ටැග් කරනවා කියලා කියන්නේ. හරිනේ. එතකොට ඊළඟට තමයි ඉන්ටර්ස්ටිෂල් ෆ්ලුයිඩ් එක. ඉන්ටර්ස්ටිෂල් ෆ්ලුයිඩ් එක
මැනගන්න පුළුවන් මේ ඒක වෙනම මනින්ඩ මොකක්ද මේ ඩයිලුට් මේ කන්න හැ මේ ඒක අපිට ගානක් හදර ගන්න තියෙන ඉන්ටස්ටිෂල් ඒ කියන්නේ එක්සසුවල් ෆ්ලුයිඩ් එක කියන්නේ ප්ලාස්මා එකේ ඉන්ටස්ටිෂල් ෆ්ලුයිඩ් එක එකතුනේ එක්සසුවල් ෆ්ලුයිඩ් එකත් අපිට මැනගන්න පුළුවන් මේ ප්ලාස්මා එකත් මැනගන්න පුළුවන්. ඒක එක්සසුවල් ෆ්ලුයිඩ් එකෙන් ප්ලාස්මා එක අඩු කරාට පස්සේ ඉන්ටස්ටිෂල් ෆ්ලුයිඩ් එක නිකම්ම එනවා. හරි. මේකේ ප්‍රින්සිපල් එකේ නම ඩයිලියුෂන් ප්‍රින්සිපල්. මේ හැම එකක්ම අයිනේ ඩයිලියුෂන් ප්‍රින්සිපල් එකේ. හරි මේකේ මෙච්චරයි තියෙන්නේ මේ ටිකේ මේකට මේ මං කරන වේගය වැඩිද? නෑ යවුල අවුලක් නැහැනේ. නෑ හරි එහෙනම්. ඊට පස්සේ දැන් බොඩි එකේ තියෙන වෝටර් එක වෙනස් වෙන්න පුළුවන් ෆැක්ටර්ස් මොනවද කියලා බලමු. බොඩි එකේ වෝටර් එක වෙනස් කරනවා. ඒ කියන්නේ අපිට මුලින්ම ඒජ් එක. ඒජ් එක ගන්න පුළුවන්. ඒජ් එකත් එක්ක මේ තියෙන බොඩි වෙයිට් බොඩි මේ ඒජ් එකත් එක්ක ටෝටල් බොඩි වෝටර් එක එන්න එන්න අඩු වෙනවා. ඒ කියන්නේ වයසට යන්න යන මිනිහෙක්ගේ වෝටර් ප්‍රමාණය ප්‍රතිශතයෙන් එන්න එන්න අඩු වෙනවා. තාම මේකේ තියෙන මේ මාස 6ක් විතර යනකම් 172ක් වෝටර් තියෙනවා. ඊට පස්සේ අවුරුදු දෙක වගේ යන 69. ඊට පස්සේ 7යි 16යි අතර වයස 58යි. ඊට පස්සේ 71යි 84 වගේ ගොඩක් වයස ගියාම 150ක වගේ තමයි වෝටර් තියෙන්නේ. එතකොට මේක දැනගන්න ඕනේ මේ වගේ දැනගන්න ඕනේ නැහැ මේ ඒජ් එක වැඩි වෙද්දී වැඩි වෙන්න ටෝටල් බොඩි වෝටර් එක අඩු වෙනවා කියන එක මතක තියාගන්න. ආයේ අනිත් ෆැක්ට් එක තමයි සෙක්ස් එක. ඒ කියන්නේ මේල්ස්ලගේ වැඩි ෆීමේල්ස්ලට වඩා වෝටර් එක වැඩි. ඒ උඩම මේ ෆැට් ෆීමේල්ලගේ ෆැට් වැඩි හින්දා තමයි මේ ෆීමේල්ලගේ අඩු. මේ මේල්ලගේ තමයි බොඩි මේ වෝටර් එක ටෝටල් බොඩි වෝටර් එක වැඩි. ඊළඟ ෆැක්ට් එක තමයි ෆැට් කන්ටෙන්ට් එක. ෆැට් කන්ටෙන්ට් එක ෆැට් කන්ටෙන්ට් එක සාමාන්‍ය මේ කෙනෙකුගේ ෆැට් කන්ටෙන්ට් එක වැඩි නම් අනිත් අයට සාපේක්ෂව එයාගේ බොඩි ටෝටල් බොඩි වෝටර් එක ගොඩක් මේ අඩුයි. හරිද? ඒක මතක තියාගන්න. එතකොට ඒජ් එක, සෙක්ස් එක, ෆැට් කන්ටෙන්ට් එක තමයි මේ ෆැක්ටර්ස්. ඒජ් එක වැඩි වෙන්න මේ බොඩි වෝටර් එක අඩු වෙනවා. සෙක්ස් එකේදී මේල් අය ෆීමේල් අයට වඩා වෝටර් එක වැඩි. ෆැට් කන්ටෙන්ට් එක අනිත් ඒ ෆැට් කන්ටෙන්ට් එක වැඩි අයගේ වෝටර් ප්‍රමාණය අඩුයි. ආයේ මේකේ තියෙනවා මේ ටෝටල් බොඩි මේ වෝටර් එක ලීන් බොඩි අයගේ වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ලීන් බොඩි එකක් කියන්නේ ඔය ලීන් බොඩි ලීන් මීට් කියන්නේ ෆැට් නැති. ලීන් මීට් කියන්නේ ෆැට් නැති මීට්. ඒ කියන්නේ මේවා නැති මේ මස් වලට තමයි ලීන්. ඒතකොට මේක ලීන් බොඩි කියන්නේ ෆැට් නැති බොඩි එක්ක මේ ටෝටල් බොඩි වෝටර් එක වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඔය ඒ කියන්නේ ෆැට් එකත් එක්ක තමයි මේ මේවා වෙනස් වෙන්නේ සාමාන්‍යයෙන්. ඒ හින්දා මේක මතක තියාගන්න ඕනේ ෆැට් එක වැඩි වෙන්න වෝටර් ප්‍රමාණය අඩු වෙනවා. හරි ඊට පස්සේ බලමු